This is breaking news on Other Therana 24. අයිබෝවන් ඔබ එක්වී සිටින අද දැරන විශේෂ පුවත් විකාශය සමගින් මේ ඔබ අද දවසේදී බලාපොරොත්තුවෙන් සිටි ප්‍රවෘත්තිය පිළිබඳව අපි තොරතුරු ගෙනෙන්නට සූදානම්. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කර තිබෙනවා. දින 10ක කාලයක් පුරා පෙත්සම් කරුවන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අගවිනිසුරුවරයා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට තීන්දුව කළා. අධිකරණ තීන්දුව පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සජීවීව සම්බන්ධ කරගන්නවා ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ සිටින කලින්දු කරුණාරත්න. කලින්දු මේ වන විට ඔබ හා සම්බන්ධ වන්නේ අලුත් කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය ඉදිරිපිට සිට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් මාර්තු 2 වෙනිදා නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් මීට මොහොතකට පෙර ඒකමතිකව තීන්දුව කළා. ඒ අනුව දින 10ක් මුළුල්ලේ දෙපාර්ශවයේම නීතිඥයන්ගෙන් කරුණු විමසීමෙන් අනතුරුව මෙම පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමටයි මෙම තීන්දුව ලබා දෙනු ලැබුවේ. විශේෂම සඳහන් කළ යුතුයි පෙත්සම් 8ක් ඉදිරිපත් වී තිබුණා ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය සහ මැතිවරණ කොමිසම විසින් මැතිවරණ දිනය කල් දැමීම අභියෝගයට ලක් කරමින් පෙත්සම් 8ක් ඉදිරිපත් වෙලා තිබුණා. පෙත්සම් විමසීම ඒ පිළිබඳ කරුණු විමසීම ආරම්භ වීමෙන් අනතුරුව ජූනි 20 වෙනිදාට මැතිවරණ කොමිසම විසින් මැතිවරණ දිනය ලෙස නම් කරමින් ප්‍රකාශයට පත් කර තිබූ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කළ පෙත්සම නීතිඥ චරිත ගුණරත්න විසින් ඉල්ලා අස්කර ගනු ලැබුවා. ඒ අනුව අද දිනේදී තවත් පෙත්සම් 7කට අදාළව තමයි මෙම ඒකමතික ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබා දෙනු ලැබුවේ. මෙම පෙත්සම් සියල්ලම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන බව තමයි පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දුව කළේ. විශේෂම සඳහන් කළ යුතුයි පෙත්සම් කරුවන්ගේ තර්කය බවට පත්ව තිබුණේ ජනාධිපතිවරයා මාර්තු මාස 2 වෙනිදා පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනයේ පාර්ලිමේන්තුව යලි කැඳවීමේ දිනය මෙන්ම මහමැතිවරණයේ පැවැත්වීමේ දිනයක් මේ වන විට අතීතයට එක්ව ඇති දින වන නිසා එම ගැසට් නිවේදනය නීතිය ඉදිරියේ බල රහිත ලියවිල්ලක් බවට පත්වන බවයි. ඒ අනුව පැරණි පාර්ලිමේන්තුව යලි බලාත්මක වන බව පෙත්සම් කරුවන් තමන්ගේ පෙත්සම් හරහා තර්ක කර සිටියා. ඒ වගේම මැතිවරණ කොමිසමට මාස 3ක කාලයෙන් එපිට දිනයකදී මැතිවරණයේ පැවැත්වීම සඳහා ව්‍යවස්ථානුකූලව බලයක් නොමැති බව තමයි පෙත්සම් කරුවන් සඳහන් කරේ. නමුත් වග උත්තරකාර පාර්ශවයන් වන නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, ඒ වගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැනි වග උත්තරකාර පාර්ශව වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා වැනි ප්‍රබල ජනාධිපති නීතිඥවරු තර්ක රැසක් ගෙනෙමින් සඳහන් කරා ජනාධිපතිවරයා තමන්ට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල ප්‍රකාරව නියමිත වසර 4මාර ගතවීමෙන් පසු දිනක පාර්ලිමේන්තුව විසිරුවා හැරීම ඒ නිකුත් කළ ගැසට් නිවේදනය සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථානුකූල ආකාරයෙන් නිකුත් කර ඇති බව. ඒ අනුව එම ගැසට් නිවේදනයේ කල් ඉක්ුත්වීම කියන දිනය මත අවලංගු වීමක් සිදු නොවන බව තමයි වග උත්තරකාර පාර්ශවයේ නීතිඥවරු කරුණු දක්වමින් සඳහන් කළේ. ඒ අනුව මැතිවරණ කොමිසමට මහා මැතිවරණ පනතේ 24/3 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් නියම කරන දිනේදී යම් හේකින් යම්කිසි ස්වභාවික ආපදා තත්වයකදී හෝ යම්කිසි පාලනය කිරීමට නොහැකි අවස්ථාවකදී එම දිනේදී ඡන්දය පවත්වන්නට නොහැකි නම් ඡන්ද දිනය වෙනස් කිරීම සඳහා පැහැදිලිව ප්‍රතිපාදන සලසා දී තිබෙන බව ජනාධිපති නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා. ඒ අනුව මේ කරුණු සියල්ල දින 10ක් මුළුල්ලේ මේ කරුණු සියල්ලටම අවස්ථාව ලබා දෙනු ලැබුවා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල. ඒ අතරතුර තවත් විරෝධතා ගණනාවක්ම මත වුණා. මම හිතන්නේ අපිට ඉදිරියේදී අද දෙන්න 24/7 නාලිකාවෙන් මේ සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතා කරන්නට අවස්ථාව ලැබේවි. ජනාධිපතිවරයාට රාජ්‍ය මූල්‍ය පරිපාලන බලය සම්බන්ධයෙන් තියෙන ගැටලුවක් සම්බන්ධයෙන් විරෝධතා මත වුණා. ඒත් එක්කම නාම යෝජනා නිවාඩු දිනයක බහර ගැනීම සම්බන්ධයෙන් විරෝධතා පෙත්සම් කරුවන් මතු කරා. නමුත් මේ සියලුම කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම පෙත්සම් සම්බන්ධයෙන් විභාගයට ගැනීමට තොරවම
ප්‍රතික්ෂේප කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අග විනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මීට සුළු මොහොතකට පෙර ඒකමතිකව තීන්දුව කළා. මම හිතන්නේ අපිට මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු සජීවීව අද දෙරණ 24 නාලිකාවෙන් කතා කරන්නට පුළුවන් දිල්කා. බොහොම ස්තුතියි කලින්ද අපි සූදානම්ින් සිටිනවා ඒ කාරණා පිළිබඳව එකින් එක ඔබ සමග සාකච්ඡා කරන්න. අප දැන් අවස්ථාව ලබා ගන්නවා අපිට ලැබෙනවා මහජන නියෝජිතීන්ගේ අදහස් මේ වන විට අධිකරණයෙන් පිටතට පැමිණි මහජන නියෝජිතීන් දක්වූ අදහස් වලට අවධානය යොමු කරන්නට දැන් අවස්ථාව තිබෙනවා. තහවුරු කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම දිගින් දිගටම දින ගණනාවක් තිස්සේ පැහැදිලිව උත්සාහ කරේ මේ ගැසට් පත්‍රය අවලංගු කරලා අජීවී පාර්ලිමේන්තුවකට සජීවී නව ජීවයක් ලබා දෙන්න තමයි මේ යගේ උත්සාහය වුණේ. ඒ උත්සාහය අද අසාර්ථක වෙලා තිනවා. මූලික අවස්ථාවේදීම මේ අදාළ මූලික අයිතිවාසිකම් කඩවූ අය පැවසූ ඒ පෙත්සම් සියල්ලෙහිම තවදුරටත් පවත්වා ගැනීමට නොහැකි බව පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණ විසින් දන්වා සිටිනවා. ඉංග්‍රීසි මොකද? ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම් විභාගයට ගන්නවද නැද්ද කියන කාරණය පිළිබඳව ඒ තීන්දුව ලබා දෙන තුරු තමයි අපි මෙතෙක් වෙලා රැඳී සිටි. අපිට කලින්දු කරුණාරත්නව සම්බන්ධ කර ගනිමින් අපිට ඔහු සඳහන් කරා ඒ පිළිබඳව සියලු කාරණා අපි සූදානම් වෙනවා මේ පිළිබඳව දිගින් දිගට ඔබට තොරතුරු වාර්තා කරන්න. අපි නැවතත් සම්බන්ධතාවය ලබා ගන්නවා අධිකරණ පරිශ්‍රයත් සමග. ජනතාවගේ ජීවිතවලට අනතුරුදායක තත්ත්වයක් ඇතිවෙන නිසා අපි ඉල්ලා සිටියා මේක මාස කීපයකින් කල් දාන්න කියලා. මම හිතන්නේ මේ අවස්ථාව අපිට ලැබුණා. ජූනි 20 වෙනිදා මේක තිබ්බනම් මේ රටේ කොරෝනා වසංගත තත්ත්වය තාම පහ වෙලා නැහැ. ජනතාවගේ ජීවිතවලට අනතුරු නිසා තමයි අපි මේක ඉල්ලා සිටියේ. මම හිතන්නේ අපේ ඉල්ලීම දැන් සාර්ථක වෙලා තියෙනවා. ජූනි 20 නෙවෙයි දැන් ඊට පහුවෙලා මේ වසංගත තත්ත්වය මර්ධනය වුණායින් පස්සේ ඡන්දේ තියන්න ඕන වෙලාවක ඡන්දයකට අපි සූදානම්. ඒ වගේම මම හිතන්නේ මේක වේලසනින්ම බේර ගන්න තිබ්බා මැතිවරණ කොමිසමෙන් ජනාධිපතිගෙන් ඉල්ලපු වෙලාවේ තීරණයක් දුන්නා නම් මේක විශේෂයෙන් විසඳ ගන්න තිබ්බා. ජනාධිපතිවරයාගේ ක්‍රියාදාමය නිසා තමයි මැතිවරණය මෙහෙම දිගින් දිගට කල් ගියේ. අපේ සමගි ජන බලවේගයේ විදිහට ඕන වෙලාවක මැතිවරණයට මුහුණ දෙන්න සූදානම්. ඉතාමත්ම පැහැදිලි දැන් ඉතාමත්ම පුළුවන් ඉක්මනට ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතුයි කියන එක. ඒ තමයි මේ ලැබෙන පණිවිඩයෙන් කියන්නේ. You want me to tell in English also? Yeah. No, that's of course court has decided now. Today is a historic verdict. In that particular, in this particular verdict, Supreme Court has unanimously all 5 judges have decided not to grant leave to proceed against all 8 applications which was filed by mainly opposition activists. In terms of that, Supreme Court has clearly decided that all the actions on His Excellency the President has so far taken in order to call for elections is legal, and they rejected the application to recall the whole parliament. Further, it's also clear the allegations that public accounts regulations have been violated is also not been entertained. Therefore, ජනබලවේගයේ ප්‍රමුඛ පෙත්සම් කරුවන් 7 දෙනෙක් විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් 7 මින් ඉදිරියට පවත්වාගෙන යවෙන්නේ තීරණය තියෙන්නේ මින් ඉදිරියට ඒ කියන්නේ ලිව් ග්‍රාන්ට් කළේ නැහැ. ඉස්සරහට අසාගෙන යෑම ක්‍රියාත්මක කළේ නැහැ. ඒ අනුව මේ පෙත්සම් 7 මින් ඉදිරියට පවත්වාගෙන යන්න බෑ. ඉතින් ඒ නිසා දැන් මැතිවරණ කොමිසමට පුළුවන් මැතිවරණ ක්‍රියාදාමයේ මැතිවරණ නීතිය අනුව සෞඛ්‍ය බලධාරීන් එක්ක
සාකච්ඡා කරලා හිටන් ඉදිරියට පවත්වාගෙන යන්න මම හිතන්නේ මේ වෙනකොට පක්ෂ වලට ලියලා එතුමා ඒක පටන් අරන් තිනවා. දැන් මෙහිදී ඊටම වැදගත් වෙන්නේ මේ මැතිවරණය සම්බන්ධයෙන් මේ පෙත්සම් ඉදිරිපත් කළේ පෙත්සම් 8කින් පෙත්සම් 4ක්ම තිබුණේ සමගි ජනබල වේගයෙන්. එක පෙත්සමක් තිබුණා වෙනත් කුඩා දේශපාලන පක්ෂයකින් එක පෙත්සමක් කිල්ලාස් කරගත්තා අනිත් ඒවා රාජ්‍ය නොවන සංවිධාන වලින්. ඒතකොට ඊටම පැහැදිලි මේ රටේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ පක්ෂ විපක්ෂයේ හිටියත් මේකට පෙත්සම් ඉදිරිපත් කළේ නැහැ. දැන් මෙතන වෙලා තින්නේ අධිකරණයෙන් මේ පෙත්සම් මින් ඉදිරියට පවත්වාගෙන නොයෑමේ තීන්දුව මත දැන් ඒ අයට වෙන්නේ මැතිවරණයට යාම මිසක් දැන් දෙපැත්තකට බෙදිලා සිරිකොතේ කණ්ඩායමකුයි ඊට එහා ගොඩනැගිලා තව කණ්ඩායමකුයි මේ ආණ්ඩුව අභියෝගය බාරනම් තින්නේ කොවිඩ් දුවදුර සහ ජන ජීවිතේ යථා තත්ත්වයට පවත්වාගෙන යාම. හැබැයි විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වෙලා තින්නේ දෙපැත්තෙන් කොයි පැත්තද වැඩියෙන් ආසන ගන්න කියලා විපක්ෂයේ ඉන්නේ. ඒ නිසා අපේ ප්‍රයත්නය මම හිතනවා ජයග්‍රහණයක් ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු කරන්න නම් අපිට සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් එක්ක කඩිනම් දිනයකදී එයාගේ උපදෙස් අනුව මැතිවරණය පවත්වලා අපේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ඉදිරියට පවත්වාගෙන යන්න අපි සකස් කළ දෙන්න ඕනේ. නඩු තීන්දුවත් එක්ක මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය රැකෙන්න තීන්දුවක් ලැබුණා. අපි පහුගිය සති කිහිපය තුලම අපි දැක්ක ප්‍රධාන දේශපාලන විරුද්ධ පක්ෂ මේ මැතිවරණය කල් දාන්න බොහෝ උත්සාහ කරා. ඔවුන් මැතිවරණය කොරෝනා එක පිට දාලා මැතිවරණය කල් දාන්න උත්සාහ කරේ. ඔවුන් දන්නවා මේ මැතිවරණය උන් පරාජයත් වෙන්න බව. ඒ නිසා උසාවියට අධිකරණයට ගිහිල්ලා මේ ලැබූ තීන්දුවත් එක්ක එයාට සිද්ධ වෙනවා නැවත මැතිවරණයකට යන්න. අපි සාමාන්‍ය දේශපාලනයේ විපක්ෂය තමයි හැමදාම මැතිවරණ ඉල්ලන්නේ. අපි පහුගිය කාලෙම මැතිවරණයට සූදානම් වුණා. විපක්ෂයේ කාර්යභාරය අතහැරලා ඔවුන් අතර තියෙන ගැටලු සමතයකට පත් කරගන්න බැරි වුණ නිසා මැතිවරණ කල් දාන්න කොරෝනා එක තමයි පාවිච්චි කරලා මේ නඩු වලට ගියේ. ඒ නිසා දැන් මැතිවරණ කොමසාරිස්වරයාට බලය පැවරලා තියෙන මැතිවරණයක් තියන්න පුළුවන් තරම් කඩින්මින් මැතිවරණය තියන්න ඕනේ. ඒ තියන්න අපේ සම්පූර්ණ සහයෝගය අවශ්‍ය සහයෝගය පක්ෂයක් හැටියට අපිට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. මම විශ්වාස කරනවා මැතිවරණ කොමිසමේ වගකීම් කඩිනමින් ඉටු කරයි කියලා මේ දින ඉදිරි සති කිහිපය තුළ. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදන අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කර බවට ඌ ඒ ප්‍රවෘත්තිය අපි ඔබට වාර්තා කරාමට සුළු මොහොතකට පෙර අපි නැවතත් සම්බන්ධ කරගන්නවා අධිකරණ පරිශ්‍රයේ සිටින කලින්දු කරුණාරත්න. කලින්දු මම කැමැති ඔබෙන් දැනගන්න පෙත්සම් කරුවන් අධිකරණයට පැමිණියේ මොන වගේ නීති තර්ක පදනම් කරගෙනද අපි සාකච්ඡා කිරීමට නියමිතව සිටියා මේ කරුණු කාරණා පිළිබඳව එකින් එක මම කැමැති ඔබට ඒ පිළිබඳව පැහැදිලි කළ හැකි නම්. විශේෂම දීල්ක පෙත්සම්කරුවන්ගේ ප්‍රධානම තර්කය බවට පත්වනේ ජනාධිපතිවරයා මාර්තු 2 වෙනිදා නිකුත් කළ ගැසට් නිවේදනයේ මහමැතිවරණයේ පැවැත්වීමේ දිනය ලෙස අප්‍රේල් 25 වෙනිදාත් පාර්ලිමේන්තුව යලි කැඳවීමේ දිනය ලෙස මැයි 15 වෙනිදාත් සඳහන්ව තිබුණා. නමුත් මේ වන විට දින දෙකම අතීතයට එක්ව තිබෙන දින නිසා දැන් එම ගැසට් නිවේදනයද නීති ඉදිරියේ අවලංගු ලේඛනයක් බවට තමයි පෙත්සම්කරුවන්ගේ තර්කය බවට පත්වනේ. ඒත් එක්කම තවත් තර්කයක් වුන් මතු කරා මාස 3ක් ඇතුළත පාර්ලිමේන්තුව යලි රැස්වීම අනිවාර්ය කාරණයක් ව්‍යවස්ථාවට අනුව ඒ අනුව මැතිවරණ කොමිසමට ඔවුන්ගේ මැතිවරණ පනතට අනුව මාස 3කට එපිට දිනයකට මැතිවරණය කල් දැමීමට හැකියාවක් නොමැති බව තමයි පෙත්සම්කරුවන් තර්ක කළේ. ඒත් එක්කම තවත් විරෝධතා ගණනාවක්ම ඔවුන් ඉදිරිපත් කරා මා පෙර සඳහන් කරා වගේම නාම යෝජනා නිවාඩු දිනවලදී ලබා ගැනීම නීති විරෝධී බව ඔවුන් සඳහන් කළා. ඒත් එක්කම තවදුරටත් ඉදිරියට යමින් විරෝධතා ගණනාවක්ම මෙම මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ඔවුන් සඳහන් කළා. ඒත් එක්කම ඔවුන්ගේ ප්‍රධානම තර්කය බවට පත් වුණේ පැරණි පාර්ලිමේන්තුව යලි බලාත්මක කිරීමට හැකියාව තිබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් කරහා ඒත් එක්කම ජනාධිපතිවරයාට පැරණි පාර්ලිමේන්තුව යලි කැඳවීමට මේ අවස්ථාවේදී වගකීමක් පැවරී ඇති බව ඔවුන් තර්ක කළා. මේ ආකාරයේ ප්‍රධාන තර්ක මත තමයි ඔවුන් මේ පෙත්සම් 8ම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණේ දිල්ක. ඔව් ස්තුති කලින්ද අපිට මේ අවස්ථාවේදී අපේ ටීවී දෙරණ නාලිකාවෙන් සමුගන්නට සිද්ධ වෙනවා. කලින්ද ඔබ දිගටම රැඳී සිටින්න. මොකද මේ සම්බන්ධයෙන් අපිට එකින් එක කරුණු කිහිපයක් තිබෙනවා සාකච්ඡා කරන්නට. ටීවී දෙරණින් අපි සමුගන්නවා. ඔබට හැකියාව තිබෙනවා 24 නාලිකාව ඔස්සේ තවදුරටත් රැඳී සිටින්න. අපි මේ ප්‍රවෘත්ති විකාශය තවදුරටත් ඉදිරියට ගෙන යන්නට සූදානම්.
This is breaking news on Other Therana 24. ඔව් කලින්දු මන් නැවතත් දැනගන්නට කැමති දැන් පෙත්සම් කර ඔබ සඳහන් කරා පෙත්සම් කරුවන් අධිකරණයට ඉදිරිපත් කරපු තර්ක මොනවද කියන කාරණය මේවට අදාළව පෙත්සම් කරුවන්ගේ තර්කවලට ප්‍රතිඋත්තර විදිහට මොන වගේ තර්කද ඉදිරිපත් වුණේ විශේෂම නීතිපතිවරයා ඒ වගේම ජනාධිපති ලේකම් වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා ඉතාමත්ම දීර්ඝ කාලයක් ගනිමින් මෙම තර්කවලට ප්‍රතිඋත්තර ලබා දීමට කටයුතු කරා. විශේෂයෙන්ම වුන් සඳහන් කරපු කාරණය ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා පෙන්වා දුන් කාරණය වන්නේ අධිකරණයට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවේ 33 වගන්තිය අනුව පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය ලැබී තිබෙනවා. ඒත් එක්කම එක වගන්තියේ සඳහන් ප්‍රතිපාදන වලට අනුව යමින් අලුත් පාර්ලිමේන්තුව රැස් කිරීම සඳහා මහමැතිවරණයට දින නියම කරමින් සහ එම පාර්ලිමේන්තුව අභිනව පාර්ලිමේන්තුව රැස්වන දිනය එම ගැසට් පත්‍රයේම ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරයා මාර්තු 2 වෙනිදා ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා වසර 4මාරක් ඉක්ම යාමින් පසුව ඔහුට ව්‍යවස්ථාවෙන්ම හිමිව ඇති බලතල අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමක් සිදු කර තිබෙනවා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසුව තමයි දිල්කා විශේෂම මේ COVID-19 රෝගීන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වීම ආරම්භ වීමත් එක්ක සංචරණීය සීමා කිරීමේ කටයුතු සිදු කරන්නට රජයට සිදුනේ. ඒත් එක්කම සංචරණීය සීමා කිරීමේ කටයුතුත් එක්ක ඉන් පසුව මැතිවරණ කොමිසම නාම යෝජනා බාර ගැනීමේ කාල සීමාව අවසන් කිරීමට පස්සේ තීරණය කළා ජනාධිපතිවරයා ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කරපු දිනයට මැතිවරණය පවත්වන්නට හැකියාවක් නැති නිසා එම මැතිවරණය ඉදිරි දිනයකදී පවත්වන බවට දින නියමයක් නොමැතිව මැතිවරණ කොමිසම මැතිවරණය කල් දමනු ලැබුවා. පසුව නැවතත් මාධ්‍ය හමුවකට පැමිණෙමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරේ ජූනි 20 වෙනිදා ඡන්දය පවත්වන දිනය ලෙස ප්‍රකාශයට පත් කරන බවයි. මේ අවස්ථාවේ තමයි බොහෝ දෙනෙක්ට ගැටලුවක් බවට පත් වුණේ ව්‍යවස්ථාවේ සඳහන් මාස 3ක කාල සීමාව එපිට දිනයකදී මහමැතිවරණය පවත්වන්නට හැකියාවක් තියෙනවද? එවැනි අවස්ථාවක පැරණි පාර්ලිමේන්තුව යලි කැඳවිය යුතුද? මේ ආකාරයේ ප්‍රශ්න මහා පරිමාණ නීති දැනුමක් නැති සාමාන්‍ය ජනතාව තුළ පැන නැගී ප්‍රශ්න බවට පත් වුණා. ඒත් එක්කම තමයි පෙත්සම්කරුවන් 8 දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 8ක් ගොනු කරනු ලැබුවේ මෙම ගැසට් නිවේදනය සහ මහමැතිවරණයේ කල් දැමීමේ මැතිවරණ කොමිසමේ නියෝගයත් ඒ දැනුම් දීමත් අභියෝගයට ලක් කරමින් ඔවුන් පෙත්සම් ඉදිරිපත් කරනු ලැබුවේ. ඒ අතර වාරයේ නීතිඥවරුන් තර්ක කරපු කාරණය තමයි ව්‍යවස්ථාවේ 101 වගන්තිය ප්‍රකාරව තමයි මහමැතිවරණ පනත නිර්මාණය වන්නේ 1981 මහමැතිවරණ පනත. ඒ පනත අනුව තමයි ඒ පනතේ 24 3 වගන්තිය ප්‍රකාරව ගැසට් නිවේදනයේ සඳහන් දිනයට යම් හේයකින් ජනාධිපතිවරයා පවසන දිනයට මැතිවරණ කොමිසමට ඡන්දය පවත්වන්නට නොහැකි බාධාවක් තිබෙනවා නම් එම දිනය කල් දැමීම සඳහා මැතිවරණ කොමිසමට බලය ලැබී තිබෙනවා. ඒත් එක්ක මැතිවරණ කොමිසමට ඡන්දය කල් දැමීම සඳහා නිශ්චිත කාල සීමාවක් මේ 24 3 වගන්තියේ සඳහන් වෙලා නැහැ කියන කාරණය තමයි වග උත්තරකරුවන් ප්‍රධානම තර්කයේ විදිහට සඳහන් කළේ දිල්කා. ඔව් අනිත් එක කලින්ද දැන් මෙතනදී විශේෂයෙන්ම සාකච්ඡා වෙච්ච කාරණයක් නෙමෙයි ජනාධිපතිවරයාට රාජ්‍ය මූල්‍ය බලතල කොයි විදිහටද ලැබෙන්නේ කියන කාරණය මේකෙදී පෙත්සම් කරුවන්ගෙන් මොන වගේ තර්කද ඉදිරිපත් කරේ මොනවද ඉදිරිපත් කළ තිබුණේ අවස්ථාවේදී මයිදන්නේ පැරණි පාර්ලිමේන්තුව යලි කැඳවිය යුතුයි කියන පෙත්සම්කරුවන්ගේ ස්ථාවරයට ඔවුන් යොදාගත්ත ප්‍රධානම තර්කය තමයි රාජ්‍ය මූල්‍ය පරිපාලන බලය ජනාධිපතිවරයාට හිමිව තිබෙන්නේ නැහැ මෙම කාල සීමාව තුළ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස 3ක කාලයක් ඒකාබද්ධ අරමුදලෙන් මුදල් පරිහරණය කිරීමට ජනාධිපතිවරයාට බලය ලබා දී තිබුණත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 වගන්තියෙන් ඒ අවස්ථාව සලසා දී තිබෙන්නේ රජයේ සේවා කියන බොහොම පටු තේරුමින් අර්ථකථනය කළ යුතු වගන්තිය තුල කියන කාරණේ තමයි පෙත්සම්කරුවන්ගේ මතය බවට පත් වුණේ. පැහැදිලි කරනවා නම් රජයේ සේවා කියන වචනය උන් අර්ථකථනය කරා රජයේ පඩි නඩි ගෙවීම ඇතුළු පුනරාවර්තන වියදම් දැරීම සඳහා පමණයි මේ කාලය තුල ජනාධිපතිවරයාට බලය ලැබී තිබෙන්නේ කියන කාරණය. ඒත් එක්කම උන් සඳහන් කරේ ණය සේවා හෝ ප්‍රාග්ධන වියදම් සඳහා ජනාධිපතිවරයාට මුදල් ලබා ගැනීමට හැකියාවක් නැහැ කියන කාරණය. නමුත් මෙම තර්කයට ප්‍රතිවිරුද්ධ තර්ක ඉදිරිපත් කරා ජනාධිපති නීතිඥ රොමේෂ්
සිල්වා ඒ වගේම ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන වැනි නීතිඥවරුන් අතරමැදි පෙත්සම්කරුවන් සහ වගඋත්තරකරුවන් වෙනුවෙන් කරුණු දක්වමින් සඳහන් කළේ මෙම රජයේ සේවා කියන වචනය පටු අර්ථයකින් අර්ථකථනය කළ හැකි වචනයක් නොවේ. විශේෂයෙන්ම 1972 ජනරජ ව්‍යවස්ථාවේ සිටම පැවතෙන වචනයක් මේ රජයේ සේවා කියන වචනය. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව විසින් විසර්ජන පනත් කෙටුම්පතකින් හෝ අතුරු සම්මත ගිණුමකින් ඒකාබද්ධ අරමුදලින් යම් මුදලක් ලබා ගැනීමේ කාර්යයේදී නිශ්චිත රජයේ සේවාවකදී යන යෙදුම සඳහන් වී තිබෙන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 වගන්තියේත් ඒ යෙදුම ඒ ආකාරයෙන්ම සඳහන් වී තිබෙන බව ජනාධිපති නීතිඥවරුන් තර්ක කරමින් සඳහන් කරා. ඒ අනුව 152 වගන්තියෙන් පාර්ලිමේන්තුවට ඒකාබද්ධ අරමුදලින් මුදල් ලබා ගැනීමට යම් බලයක් පැවරෙනවා නම් 153 වගන්තියනොත් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට පැවරෙන එම රාජ්‍ය මූල්‍ය පරිහරණය කිරීමේ බලයම පැවරෙන බව තමයි ජනාධිපති නීතිඥවරු තර්ක කළේ. ඒ අනුව ප්‍රාග්ධන වියදම් පමණක් ප්‍රාග්ධන වියදම් වගේම ණය සේවාවන් සඳහාත් මුදල් ලබා ගැනීමට ජනාධිපතිවරයාට නීතියෙන් ව්‍යවස්ථාවෙන් බාධාවක් නොමැති බව ජනාධිපති නීතිඥවරුන් පෙන්වා දුන්නා. වැදගත්ම කාරණේ දිල්කා පැරණි පාර්ලිමේන්තුව රාජ්‍ය මූල්‍ය ගැටලුව විසඳා ගැනීම සඳහා පමණක් ඇඳවීමට අවශ්‍ය නැති ආකාරයේ ප්‍රතිපාදන ව්‍යවස්ථා සම්පාදකයන් විසින් ව්‍යවස්ථාවෙම සඳහන් කර තිබෙන බව තමයි ජනාධිපති නීතිඥවරුන් වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් කරුණු දක්වමින් අධිකරණයේ පංචපුද්ගල විනිසුරු මඩුල්ලට පැහැදිලි කළේ. මේ අනිත් කලින් මේ නාම යෝජනා ලබා දීම බාර ගැනීම නාම යෝජනා බාර ගැනීම නිවාඩු දිනවල සිදු කිරීම සම්බන්ධවත් කතා බහක් ඇති වුණා. මේ පිළිබඳවත් අධිකරණයේ අවධානය යොමු වුණාද? අනිවාර්යයෙන්ම එයත් ප්‍රධානම තර්කයක් බවට පත් වුණා. නාම යෝජනා බාර ගැනීමෙන් අනතුරු ඔබ දන්නවා කොරෝනා වසංගතය COVID-19 වසංගතය මේ රටින් වාර්තා වීමත් එක්ක COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් එක්ක 16 වෙනිදා මාර්තු මාසය ගැන මම කතා කරන්නේ. මාර්තු මාසයේ 16, 17 සහ 18 යන දිනයන් නිවාඩු දිනයන් ලෙස නම් කෙරුණා. ඒ අනුව මේ දිනයන් වල නාම යෝජනා බාර ගැනීම නීත්‍යානුකූල නොවන බවට පෙත්සම්කරුවන් අධිකරණයේ හමුවේ කරුණු දක්වා සිටියා. නමුත් මෙම අවස්ථාවේදී වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා සහ නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දක්වමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මියත් සඳහන් කළේ ඔවුන් එම නීති විරෝධීයයි කියන දිනයේදී නාම යෝජනා බහර දීමට එකඟ වී තිබෙනවා. ඔවුන් මේ වන විට නාම යෝජනා බහර දී තිබෙනවා. එම නීතියට අනුගත වීමෙන් අනතුරුව පසුව අධිකරණයට පැමිණ එම දින නීති විරෝධී බව පැවසීම පිළිගත නොහැකි කරුණක් බව තමයි නීතිඥවරුන් කරුණු දක්වමින් සඳහන් කළේ. ඒ වගේම ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ගැසට් නිවේදනය නිකුත් කරන දින සිට දින 10ක කාලයක් ගතවීමෙන් පසුව නාම යෝජනා කාලය ව්‍යවස්ථානුකූලවම ආරම්භ වනවා. ඒ අනුව ජනාධිපතිවරයාට යම්කිසි අභිමතයක් නැහැ මෙම නාම යෝජනා බහර ගැනීමේ දින සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට. උදාහරණයක් විදිහට ජනාධිපති නීතිඥවරුන් අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවන දිනේදී කැලෙන්ඩරයක් ගෙන බලන්නේ නැහැ, දින දර්ශනයක් ගෙන බලන්නේ නැහැ. නාම යෝජනා බහර දීම සඳහා ලබා දී ඇති දිනවල කොපමණ නිවාඩු දින තිබෙනවද කියා. ඒ අනුව එය ජනාධිපතිවරයාගේ කාර්යයට අදාළ කාරණයක් නොවේ. ව්‍යවස්ථාවෙන්ම ගැසට් නිවේදනයේ සිට දින 10ක් තුළ නාම යෝජනා කාලය පටන් ගන්නවා. ඒ වගේම එහි සඳහන් වන්නේ මැතිවරණ පනත තුළ සාමාන්‍ය කාර්යාලීය වේලාවන් තුළ අනිවාර්යයෙන්ම නාම යෝජනා බහර ගැනීම සිදු විය යුතු බව හැර රජයේ නිවාඩු දිනවල නාම යෝජනා බහර ගැනීම සිදු නොවිය යුතු බව එහි කිසිම සඳහනක් නැති බව තමයි ජනාධිපති නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ. ඒ වගේම යම් හේකින් ජනාධිපතිවරයා විසින් ඡන්ද දිනය නිවාඩු දිනයක නම් නොකළ යුතු බවට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන්ම බැඳීමක් ඇති කර තිබෙනවා. නමුත් ජනාධිපතිවරයා නම් කරන දිනය පසුකාලීනව නිවාඩු දිනයක් බවට පත් වුණොත් එදිනට පැවැත්වෙන මහමැතිවරණය හෝ ජනාධිපතිවරණය හෝ එම ඡන්ද විමසීම අවලංගු නොවන බවත් පනත්වල සඳහන් වෙලා තිබෙනවා. ඒ අනුව ප්‍රධානම තර්කයේ විදිහට වගඋත්තරකාර පාර්ශවයේ සඳහන් කරේ දිල්කා මේ කාර්යයට මුලින් එකඟ වෙලා නාම යෝජනා බාර දීලා පසුව අධිකරණයට පැමිණ මේ නාම යෝජනා කාල සීමාව සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම පිළිගත නොහැකි කාරණයක් බවයි
ඒ අනුව තමයි මෙම නාම යෝජනා සම්බන්ධයෙන් වන තර්කය විසඳීමට ලක්ුණේ. තව එක කරුණක් කියන්නට ඉඩ දෙන්න. ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා සඳහන් කළා මෙපමණ කාලයකට Taman දේශපාලනයේ නියැලී සිටියත් ඉරිදා දිනයක කෙදිනකවත් නාම යෝජනා බහර නොගත් බව. එහිදී පංචපුද්ගල විනිසුරු මඩුල්ලේ සමාජිකයෙක් වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර දාබ්රු මහතා සඳහන් කළේ මින් පෙර සිදු නොවූ දේවල් සම්බන්ධයෙන් තීරණ ගැනීමට නොවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරී ඇති වගකීම වන්නේ ව්‍යවස්ථාවට අනුව සිදුවිය යුත්ත සම්බන්ධයෙන් හරි තීන්දුව ලබා දීම තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ වගකීම රාජකාරිය බවට පත්ව තිබෙන්නේ කියන කාරණයත් විනිසුරුවරයා සඳහන් කළා. දිල්කා. හොඳයි, බොහොම ස්තුතියි කලින්ද අපිට බොහොම සවිස්තරාත්මකව පැහැදිලි තොරතුරු වාර්තාකරණය සම්බන්ධයෙන් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපි දැන් අවධානය යොමු කරමු නැවතත් අධිකරණ පරිශ්‍රයේ අධිකරණයෙන් පිටතට පැමිණි මහජන නියෝජිතීන්, දේශපාලඥයන්, පක්ෂ විපක්ෂ නියෝජිතීන් දක්වූ අදහස. අද දින ශ්‍රේෂ්ඨාධිකරණය මෙම මැතිවරණයේ කැඳවීම සහ ඒ කැඳවීම සඳහා කරන ලද ගැසට් පත්‍රය අභියෝගයට ලක් කරමින් පවත්වන ලද නඩු විභාගයේ දින 10කින් පසුව සියලුම පෙස්සම් 8ම ප්‍රතික්ෂේප කරා. ඒකෙන් අදහස් වෙන්නේ නැවත අලුත් පරණ පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි කියන ඒ තර්කය බිඳහෙල්ලා තියෙනවා. ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා කුසලතාවකින් තොර කියන එක. නැවත වතාවක් ඡන්දයේ මාස 3කට පසුව පවත්වන්න බෑ කියන එකත් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ගිනුම් අභියෝගයට ලක් කරලා තිබුණා. ඒ ගිනුම් අභියෝගයට ලක් කරලා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ අනුව ඊටාත්ම පැහැදිලි මේ දක්වා අතිගරු ජනාධිපතිතුමා විසින් කරන ලද කියලු ක්‍රියාවන් නීතියට අනුකූලව පවත්නා නීතියට අනුව කටයුතු කරලා තියෙනවා කියලා. ඒ අනුව ඊටාත්ම පැහැදිලි දැන් ඊටාත්ම පුළුවන් ඉක්මනට ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතුයි කියන එක. ඒ තමයි මේ ලැබෙන පණිවිඩයෙන් කියන්නේ. ජූනි 20 වෙනිදා මැතිවරණය පැවැත්වීමෙන් මේ කොරෝනා වෛරස් වසංගත තත්ත්වය නිසා ජනතාවගේ ජීවිතවලට අනතුරුදායක තත්ත්වයක් ඇති වෙන නිසා බිල්ලා සිටියා මේක මාස කිහිපයකින් කල් දාන්න කියලා. මම හිතන්නේ මේ අවස්ථාව අපිට ලැබුණා. ජූනි 20 වෙනිදා මේක තිබ්බනම් මේ රටේ කොරෝනා වසංගත තත්ත්වය තාම පහ වෙලා නැහැ. ජනතාවගේ ජීවිතවලට අනතුරු නිසා තමයි අපි මේක ඉල්ලා සිටියේ. මම හිතන්නේ අපේ ඉල්ලීම දැන් සාර්ථක වෙලා තියෙනවා. ජූනි 20 නෙවෙයි දැන් ඊට පහුවෙලා මේ වසංගත තත්ත්වය මර්ධනය වුණායින් පස්සේ ඡන්දේ තියන්න ඕන වෙලාවක ඡන්දයකට අපි සූදානම්. ඒ වගේම මම හිතන්නේ මේක වේලසනින්ම බේරගන්න තිබ්බා මැතිවරණ කොමිසමෙන් ජනාධිපතිගෙන් ඉල්ලපු වෙලාවේ තීරණයක් දුන්නා නම් මේක විශේෂයෙන් විසඳ ගන්න තිබ්බා. ජනාධිපතිවරයාගේ ක්‍රියාදාමය නිසා තමයි මැතිවරණය මෙහෙම දිගින් දිගට කල් ගියේ. අපේ සමගි ජන බලවේගයේ විදියට ඕන වෙලාවක මැතිවරණයට මුහුණ දෙන්න සූදානම්. අපි ජනතාවගේ ජීවිත ගැන මුල් කොට සලකලා කටයුතු කරපු නිසා තමයි අපිට මැතිවරණය සති කිහිපයකින් කල් දා ගන්න පුළුවන් වුණේ. නමුත් ආණ්ඩුව බැලුවේ ජනතාවගේ ජීවිතවලට වැඩිය තමන්ගේ බලය ගැන ආණ්ඩුව හිතපු නිසා තමයි මේ විදියට රට සිද්ධ වෙලා තියෙන්නේ. අපි ව්‍යවස්ථාව සම්බන්ධව දැන් ප්‍රශ්නයක් තිබ්බා. නමුත් අධිකරණයේ දෙන ඕනම තීන්දුවක් අපි පිළිගන්න ලෑස්ති. විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා මේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කිරීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම දිගින් දිගටම දින ගණනාවක් තිස්සේ පැහැදිලිව උත්සාහ කරේ මේ ගැසට් පත්‍රය අවලංගු කරලා අජීවී පාර්ලිමේන්තුවකට සජීවී නව ජීවයක් ලබා දෙන්න තමයි මෙයාගේ උත්සාහය වුණේ. ඒ උත්සාහය අද අසාර්ථක වෙලා තිනවා. මූලික අවස්ථාවේදීම මේ අදාළ මූලික අයිතිවාසිකම් කඩවූ අය පැවසූ ඒ පෙත්සම් සියල්ලෙහිම තවදුරටත් පවත්වා ගැනීමට නොහැකි බව පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණ විසින් දන්වා සිටියා. අද ඔබතුමාලා දන්නවා රටේ තියෙන තත්ත්වය තාමත් ඇඳිරි නීතිය පනවනවා නොඑක් විට. ඒ වගේම පාසල් විවෘත කරලා නැහැ. තාමත් විශේෂයෙන්ම සෞඛ්‍ය අංශ වලින් මේකට කොලෙලියක් දීලා නැහැ. සියලු දෙනාට සාමාන්‍ය ජීවත් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ කාරණා මත මම හිතන්නේ අපිට අවශ්‍ය කරලා තිබුණේ අපිට ලොකු ජයග්‍රහණයක්. මේ ජූනි 20 වෙනිදාන් ඉස්සරහට මේ මැතිවරණය ගෙනියන්න කියන එක තමයි අපි ඉල්ලීම් කරේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් නීති අනුකූලව දේශපාලන බලපෑම් වලට යටත් නොවි මැතිවරණ කොමිසමත් ඒ වගේම සෞඛ්‍ය අංශත්
මේක අගෝස්තු මාසේ අග වෙන විට හෝ සැප්තැම්බර් මාසේ විශේෂයෙන්ම රටේ සෞඛ්‍ය තත්ත්වය තහවුරු කරලා ජනතාව ආරක්ෂා කරලා ජනතාවගේ මරණ උඩින් මේ මැතිවරණ තියන්න හදන්නේ නැතුව ජනතාවට ජීවත් වෙන්න පුළුවන් ඉස්සරෝම හම්බ කරගන්න පුළුවන් වාතාවරණයක් මාසයක් එකමාරක් වගේ ප්‍රමාණයක් උස්ම ගන්න පුළුවන් වාතාවරණයක් ඇති කරලා බලාපොරොත්තු වෙනවා. ඉන්පසුව ඕන වෙලාවක මැතිවරණයට අපි සූදානම්. අපි ජයග්‍රහණය කර අපිට අවශ්‍ය උනේ ජූනි. We are very ready. We were ready from the beginning. If you are ready, if you are not worried about COVID and Corona, people are not interested. That's the thing. People are not interested. People can I talk please? People are interested in surviving now at the moment because this threat is real and people have realized this. I think ජනතාවට තියෙන ජීවත් වීමේ ප්‍රශ්නයක්. ඉතින් ජීවත් වීමේ ප්‍රශ්නය අපි निराකරණය කරාට පස්සේ ඕන වෙලාවක මැතිවරණයකට අපි සූදානම්. ජනතාව සූදානම්ද කියන අහන ප්‍රශ්නයත් හොඳ ප්‍රශ්නයක්. ඒකත් අහලා බලන්න ඕනේ ජනතාවගෙන්. ජනතාවට නිදහසේ ඡන්දය පාවිච්චි කරන්න තමන්ගේ දේශපාලන මතය හුවා දක්වන්න අවස්ථාව ලැබලා දෙන්න ඕනේ. නිදහස දෙන්න ඕනේ. නඩු තීන්දුවත් එක්ක මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය රැකෙන්න තීන්දුවක් ලැබුණා. අපි පහුගිය සති කිහිපය තුලම අපි දැක්ක ප්‍රධාන දේශපාලන විරුද්ධ පක්ෂ මේ මැතිවරණය කල් දාන්න බොහෝ උත්සාහ කරා. ඔවුන් මැතිවරණය කොරෝනා එක පිට දාලා මැතිවරණය කල් දාන්න උත්සාහ කරේ. ඔවුන් දන්නවා මේ මැතිවරණය උන් පරාජයත් වෙන්න බව. ඒ නිසා උසාවියට අධිකරණයට ගිහිල්ලා මේ ලැබූ තීන්දුවත් එක්ක එයාට සිද්ධ වෙනවා නැවත මැතිවරණයකට යන්න. අපි සාමාන්‍ය දේශපාලනයේ විපක්ෂය තමයි හැමදාම මැතිවරණ ඉල්ලන්නේ. අපි පෞද්ගලික කාලෙම මැතිවරණයට සූදානම් වුණා. විපක්ෂයේ කාර්යභාරය අතහැරලා ඔවුන් අතර තියෙන ගැටලු සමතයකට පත් කරගන්න බැරි වුණ නිසා මැතිවරණ කල් දාන්න කොරෝනා එක තමයි පාවිච්චි කරලා මේ නඩු වලට ගියේ. ඒ නිසා දැන් මැතිවරණ කොමසාරිස්වරයාට බලය පැවරලා තියෙන මැතිවරණයක් තියන්න පුළුවන් තරම් කඩින් මේ මැතිවරණය තියන්න ඕනේ. ඒ තියන්න අපේ සම්පූර්ණ සහයෝගය අවශ්‍ය සහයෝගය පක්ෂයක් හැටියට අපිට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. මම විශ්වාස කරනවා මැතිවරණ කොමිසමේ වගකීම් කඩිනමින් ඉටු කරයි කියලා මේ දින ඉදිරි සති කිහිපය තුළ. සමගි ජනබලවේගයේ ප්‍රමුඛ පෙත්සම් කරුවන් 7 දෙනෙක් විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් 7 මින් ඉදිරියට පවත්වාගෙන යවෙන්නේ තීරණය තියෙන්නේ මින් ඉදිරියට ඒ කියන්නේ ලිව් ග්‍රාන්ට් කළේ නැහැ. ඉස්සරහට අසාගෙන යෑම ක්‍රියාත්මක කළේ නැහැ. ඒ අනුව මේ පෙත්සම් 7 මින් ඉදිරියට පවත්වාගෙන යන්න බෑ. ඉතින් ඒ නිසා දැන් මැතිවරණ කොමිසමට පුළුවන් මැතිවරණ ක්‍රියාදාමයේ මැතිවරණ නීතිය අනුව සෞඛ්‍ය බලධාරීන් එක්ක සාකච්ඡා කරලා හිටන් ඉදිරියට පවත්වාගෙන යන්න. මම හිතන්නේ මේ වෙනකොට පක්ෂ වලට ලියලා එතුමා ඒක පටන් අරන් තිනවා. දැන් මෙහිදී ඊටම වැදගත් වෙන්නේ මේ මැතිවරණය සම්බන්ධයෙන් මේ පෙත්සම් ඉදිරිපත් කළේ පෙත්සම් 8කින් පෙත්සම් 4ක්ම තිබුණේ සමගි ජනබලවේගය. එක පෙත්සමක් තිබුණා වෙනත් කුඩා දේශපාලන පක්ෂයකින් එක පෙත්සමක් කිල්ලාස් කරගත්තා අනිත් ඒවා රාජ්‍ය නොවන සංවිධාන වලින්. ඒතකොට ඊටම පැහැදිලි මේ රටේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ පක්ෂ විපක්ෂයේ හිටියත් මේකට පෙත්සම් ඉදිරිපත් කළේ නැහැ. දැන් මෙතන වෙලා තින්නේ අධිකරණයෙන් මේ පෙත්සම් මින් ඉදිරියට පවත්වාගෙන නොයෑමේ තීන්දුව මත දැන් ඒ ඇයට වෙන්නේ මැතිවරණයට යාම මිසක් දැන් දෙපැත්තකට බෙදිලා සිරිකොතේ කණ්ඩායමකුයි ඊට එහා ගොඩනැගිලා තව කණ්ඩායමකුයි මේ ආණ්ඩුව අභියෝගය බාරනම් තින්නේ කොවිඩ් දුර සහ ජන ජීවිතයේ යථා තත්ත්වයට පවත්වාගෙන යාම. හැබැයි විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වෙලා තින්නේ දෙපැත්තෙන් කොයි පැත්තද වැඩියෙන් ආසන ගන්න කියලා විපක්ෂයේ ඉන්නේ. ඒ නිසා අපේ ප්‍රයත්නය මම හිතනවා ජයග්‍රහණයක් ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු කරන්න නම් අපිට සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් එක්ක කඩිනම් දිනයකදී එයාගේ උපදෙස් අනුව මැතිවරණය පවත්වලා අපේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ඉදිරියට පවත්වාගෙන යන්න අපි සකස් කළ දෙන්න ඕනේ. මේ නඩු සම්බන්ධව මට කියන්න තියෙන්නේ නඩු 8ක් මං හිතන්නේ ගොනු කරලා තිබුණා. මේ නඩුවලේ තිබුණු කාරණා දෙකක්. එකක් තමයි ජූනි 20 මැතිවරණ තියෙනවා කියලා කරපු ප්‍රකාශනයට එරෙහිව ජූනි 20 මැතිවරණය තියෙන්න බෑ. මේ ඒකට වාතාවරණයක් නැහැ කියලා හැම පෙත්සමම කියලා තිබුණා. දෙවනුව මේ පාර්ලිමේන්තුව විසිරාරපු නියෝගය දැන් මාස 3ක් ඉක්මවා යන නිසා වළංගු නැති වෙලා කියලා ඒ වගේ ප්‍රකාශනයක් කරන්න කියලා
කියලා තිබුණා. නඩු විමසීම පටන් ගත්ත පළවෙනි දවසම ජූනි 20 මැතිවරණයක් තියන්න බෑ කියලා මැතිවරණ කොමිසම අධිකරණයට දැනුම් දුන්න නිසා තමයි පළවෙනි පෙත්සම වන 83 නඩුව චරිත ගුණරත්න මහත්තයාගේ පෙත්සම මම ඉදිරියට ගෙනියන්නේ නැහැ කියලා ප්‍රකාශනයක් කරා. ඉතින් ඒ සහනය එදාම අපිට ලැබුණා. දෙවනුව සම්බන්ධව මූලික විරෝධතා කීපයක් ඉදිරිපත් කරා. ප්‍රධාන ප්‍රශ්නය ගැන දවස් 10ක් අපි වාද විවාද කරා. අද දුන් තීරණය තමයි මේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරා. නමුත් මේ නඩුව මින් ඉදිරියට ගෙනියන්න බෑ කියලා නඩු නිෂ්ප්‍රභා කරලා තියෙනවා. ඒවට හේතු කිව්වේ නෑ. හේතු තියෙන්න පුළුවන්. පස්සේ එළිදරව් කරනවද අපිට දන්නේ නෑ. හේතු දෙන්න තෙක් ඒක ගැන මට මොනවත් කියන්න බෑ. එකක් පමණක් මට කියන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගෙනියන සටනය ඉදිරියටත් ගෙනියනවා කියන එක. අපි ඒක ගැන නීතිමය ප්‍රශ්න කීපයක් මතු කරා. දැන් නඩු ඉස්සරහට ගෙනියන්න බෑ කියලා අධිකරණයෙන් තීරණයක් දීලා තියෙනවා. මම කියපු වගේ හේතු තාම කිව්වේ නෑ. අපිට දන්නේ නෑ. ඒ නිසා නීතිමය තත්වය මොනවද කියලා දැන් කියන්න බෑ. මේ හේතු එළිදරව් වෙන්න වෙලාවේදී එහිදී මොනවද කියලා තියෙනවා නම් අපි ඒක ගැන බලන්න පුළුවන්. ඒකත් මට දන්නේ නැහැ. ඒක ප්‍රතිවර්ණ කොමිසමෙන් තමයි අහන්න ඕනේ. අධිකරණ ස්වාධීනත්වයයි. අධිකරණ ස්වාධීනත්වය ගැන කිසි සැකයක් නැහැ කාටවත්. ඔව් ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. අපි කවුරුත් ඒ වගේ ප්‍රශ්නයක් මතු කරේ නැහැ. මේක නීතිමය ගැටලුවක්. ඒක ගැන අපි අධිකරණයට ඉදිරිපත් කරා. අධිකරණය තීන්දුවක් දීලා තියෙනවා. ඒක අපි පිළිගන්නවා. එච්චරයි. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨ අධිකරණය තීන්දුව කළා. දින 10ක කාලයක් පුරා පෙත්සම්කරුවන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අග විනිසුරුවරයා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨ අධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට තීන්දුව කළා. එසමගින් අපගේ විශේෂ පුවත් විකාශය නිමාවට පත් කරනවා. තවත් තොරතුරු සඳහා රැඳී සිටින්න අද දෙරණ සමග. This is breaking news on Other Therana 24.